සරස්වති කරනවා තවත් ලස්සන දවසක් දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනය උන්වහන්සේගේ ලිපියේ තිබෙන දේවල් ඔබ සමග බෙදා ගන්න උන්වහන්සේ දෙමේදී තිබෙන අවස්ථාවල හදවතින්ම ස්තුති කරනවා ඒ වගේම ඒකට අවස්ථාව ලබා දුන්න පාස්ටර්ටද සිස්ටර්ද ඒ වගේම මේ සභාවේ සියලු වැඩිමාල්ලන් සහ සියලු දෙනාට මම මුළු හදවතින්ම මොකද අපි ඔක්කොම එක රොටියේ පංගුකාරයෝ අලුත් කිවිස්මේ ඔබ කියවද්දී ඔබ දකේ පාවතුනා ගොඩක් තැන්වල ලියනවා බ්‍රදරින් කියලා කියන්නේ සමාටින් සිංහල ලියනවා සහෝදරයනි එබැවින් සහෝදරයනි කියලා ලියනවා ඒ සහෝදරයනි කියලා ලියද්දී ලියන්නේ සහෝදරයන්ට නෙවෙයි ඒකේ ඇත්තටම ග්‍රීක භාෂාවේ ග්‍රීක බයිබලයේ තියෙන වචනේ ඇවිල්ලා ඇඩොල්ෆස් කියලා කියන්නේ ඒ කියන්නේ එක කුසේ උපන් දරුවනි කියලා තමයි ඔය ඇඩ්‍රස් කරන්නේ ඒ කට්ටියට ඉතින් ඔබ මම ඔක්කොමලා වරක් ජේසුස් වහන්සේ කිව්වා වගේ අපේ මව් කුසෙන් ඉපදිලා තව ආත්මයෙන් අපි නැවත වාරයක් අපි ඉපදිලා ඉන්නේ ඉතින් අපි ඔක්කොමලා එක පියාණන් වහන්සේගේ දරුවෝ ඇටියට එක රොටියේ පංගුකාරයට අපි හැම කෙනෙක්ම එක දරුවෝ ඉතින් ඒකයි අපි බ්‍රදර් සිස්ටර් සහෝදරයා සහෝදරී කියලා අපි හැම වෙලේම අපි නායව අපි අමතන්නේ ඒගොල්ලන්ව අපි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අපි ප්‍රේම කරමින් අපි ෆෙලෝෂිප් එකක් කියන්නේ ඉතින් දෙවියන් වහන්සේට මුල හදවතින්ම ස්තුතියි පාස්ටර් යාඥා කරා චුට්ටි රියාඥාවක් කරලා බාර කරන ස්වාමීන් වහන්සේට ස්වාමිනිය වහන්සේට ස්තුතියි මේ අවස්ථාව නිසා ස්වාමිනිය මන්නෝවේ ශුද්ධාත්මනිය ඔබ වහන්සේ කතා කරන්න මම කුඩා වෙන්නත් ඔබ වහන්සේ මේ ස්ථානයේ විශාලව වෙනව ඔබ වහන්සේගෙන් යමක් අරගෙන යන්න ආවා මිසක් මගෙන් දෙයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ නිසා ඔබ වහන්සේට බාරයි ශුද්ධාත්මනිය මෙතෙන් පට ඔබ වහන්සේට බාර කරන්න ඔබ වහන්සේ රජ කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හalleluya හොඳයි අපි ළඟ ඉන්න මාතෘකාව thank you pastor මම ස්ලයිඩ් එක දාන්නම් share කරන්න පුළුවන්. Yeah. January. Deva Vachana, God's word, at the word of God. කැමති විදිහකට අපිට ගන්න පුළුවන්. ඔබ දකි මගේ ස්ලයිඩ් වල ගොඩක් ඉංග්‍රීසි වලින් උත් තියෙනවා. මොකද ඒක වැඩිදුර ඔබට තේරුම් ගැනීම සඳහා උපරිම කියන්නේ ඉංග්‍රීසි වලින් ወይ සිංහලෙන් ወይ පුළුවන් විදිහට ගෙනල්ලා පරිවර්තනය කරලා ඒකට අදාළ වචන කොමාරි කරලා තමයි කරන්නේ. මොකද මට ඕනේ දෙවියන් වහන්සේගේ වචනය ඔබට උපරිම තේරෙන්න හැම පැත්තකින්ම. සමහර වචන තියෙනවා සමහරට ඒවා සිංහලෙන් කියනකොට වඩා ඉංග්‍රීසි වලින් කියනකොට ඒකේ පොඩි ගැම්මක් තියෙනවා. අර ලස්සනයි දෙවියන් වහන්සේගේ වචනය. ඒක නිසා ඔබ මගේ ස්ලයිඩ් වල ගොඩක් දකේ ඉංග්‍රීසි වලින් උත් තියෙනවා. මොකද එතකොට ඔබට තව වැඩිපුර හොඳට තේරුම් ගන්න පිළිස. හොඳයි. අපි පළවෙනි විනාඩි කිහිපයකින් ඉක්මනටම පොඩි රීකැප්චුලේෂන් එකක් කරමු. රීකැප්චුලේෂන් එක කියන්නේ ගිය සුමානේ සාමාන්‍යයෙන් එහෙනම් අපි සතියෙන් කරන්නේ ඒකට කලින් කරපු පන්ති අපි මොනවාද බැලුවේ කියලා අපි ඉක්මනට බලමු. මම ඔබගෙන් ප්‍රශ්න අහන්න යන්නේ නැහැ. මොකද මේක ගොඩක් මේ පාඩම තියෙන්නේ වැඩිපුරම ඉන්ෆර්මේෂන් නැත්නම් තොරතුරු. මොකද අපි හැම වෙලේම බයිබලය ඉගෙන ගන්නදී බයිබල් පන්තිකට නැත්නම් දේශනාවක් යද්දී අපේ ඇදහිල්ල වැඩි වෙන කන්ටෙන්ට්ස් උත් තියෙන්න ඕනේ අපි මේ යද්දී. ඉතින් මේකේ ගොඩක් ඉන්ෆර්මේෂන්ස් එක්කම තමයි ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඔබට අතරින් ඔබගේ ඇදහිල්ල වැඩි වෙන විදියට දෙවියන් වහන්සේගේ තුල ඔබ ශක්තිමත් වෙන විදියට තමයි මේ පාඩම හැදුවේ. ඉතින් ඒක නිසා මම ඔබගෙන් ප්‍රශ්න අහන්න යන්නේ නැහැ. නමුත් මේ පාඩම සාමාන්‍යයෙන් එන දෙයක් තමයි දැන් බයිබල් කොලෙජ් එකේ වුණත් එන අපිට එන අසයින්මන්ට් එක හරි නැත්නම් ටෙස්ට් එකේ ඉන්නේ පරණ ගිවිස්ම සහ අලුත් ගිවිස්ම පොත් කටපාඩම් කරන්න ඕනේ. ටික කටපාඩම් කරන්න ඕනේ. දැන් අපි ගිය සුමානේ බැලුවා වගේ හරිම ලේසි ඒක කරන්න. දැන් අපි පල්ලියට ගිහලා වාඩි වෙලා ඉන්නකොට පාස්ටර් කියනවා ඔබදියා පොතෙන් ඕකේ ඔබදියා පළවෙනි පරිච්ඡේදය අපි කියනකොට අපි පෙරලනවා නැත්නම් අර පටුන ඉන්ඩෙක්ස් එක හොයනවා කොහෙද මේ ඔබදියා කියන පොත තියෙන්නේ. එතකොට එස්තර පොතෙන් අපි ගත්තම අපි පාඩම වෙනවා. ඉතින් අපි දැන් මේ පාඩම තුළින් අපි හැමෝටම හරිම ලේසි වෙනවා ඉක්මනටම පොත් ටික අපිට අඳුනගන්න. අපි පළවෙනි පොත් පහ අපි බැලුවා. ඒක තමයි තෝරා කියලා අපි බැලුවේ. ඒක තමයි අදත් යුදෙව්වන්ගේ බයිබලයේ හැටියට පාවිච්චි වෙන්නේ. මෝසස්ගේ ව්‍යවස්ථාව, උත්පත්ති, නික්මයාම, ලෙවි කතාව, ගණන් කතාව සහ දිව්‍ය කතාව. හරි. ඊළඟට historical books බැලුවා. අපි ඉතිහාසික පොත් 12ක්. යොෂුවා, විනිශ්චයකාරයාගේ පොත, රුත්,
එක සාමුවෙල් දෙක සාමුවෙල් එක රාජාවලිය දෙක රාජාවලිය එතකොට එක ලේකම් දෙක ලේකම් එස්තර් නෙහෙමියා එස්රා පොත් 12ක්. හරි ඊළඟට අපි බැලුවා කාව්‍යමය පොත් 5ක්. පටන් ගන්න කොහෙද? එස්තර්ට පස්සේ කවුද ඉන්නේ? ජෝබ්. ගීතාවලිය ඊළඟට හිතෝපදේශ ඊට පස්සේ එක්ලෙසිස්ටිස් ඊළඟට සොලොමන්ගේ ගීතිකාව. එතන පොත් 5ක් කාව්‍යමය පොත්. එහෙම අපිට කඩාගත්තම අරිම ලේසි මතක තියාගන්න අපිට. ඉතින් ඔබ ගෙදර වැඩක් හැටියට පුළුවන් නම් ඒ විදිහට කඩලා කටපාඩම් කරන්න. ඊළඟට ප්‍රධාන පොතවරු අත්බැල 5 දෙනෙක් යෙසායා, යෙරමියා, විලාපගී, එතකොට එසකියල් සහ දානියෙල්. ඊළඟට අපි එනවා හොසියා, ආමෝස්, එතකොට ඔබදියා, ජෝනා, මීකා, නාහුම් ඒ වගේ පොත් 12ක්. මලාකී වලින් අවසන් වෙනවා. ඒ වගේ ඔබ ඩිවිෂන්ස් වල දැන් ඔබට මම කියලා දුන්නා ඩිවිෂන්ස් ටික. ඒකෙන් ඔබට ඊළඟට පුළුවන් වෙනවා හරිම ලේසි පොත් ටික මතක තියාගන්න. එතකොට පරිච්ඡේදයක් කියද්දී ඔබට ජෝබ් පොතෙන් 10 වෙනි පරිච්ඡේද 12 කියනකොට ඔබට දන්නවා කොතනද ජෝබ් කියලා. දැන් පාස්ටර් මේ ළඟදිත් කිව්වා වගේ හරි ආසයි බයිබලයේ අතට අරගෙන ෆිසිකල් බයිබල් පිටු පෙරලලා අපි කියවන්නේ. අපි ඔක්කොම පුරුදු වෙලා ඉන්නේ ෆෝන් එක බලලා කියවන්නේ. ෆෝන් එකකින් හරි ලේසි හොයාගන්න. නමුත් ඒ කාලේ බයිබලේ හරිය තනින් පෙරලනවා කියද්දී ගීතාවලිය කියද්දී ඊළඟට ගීතාවලියෙන් පස්සේ හිතෝපදේශ කියද්දී. ඉතින් ඒක නිසා ඒක තමයි ඔබ පුළුවන් නම් කටපාඩම් කරගන්න. ඉතින් අපි ගිසුමානේ බලපු ඩිවිෂන්ස් ටික බලුවා. අපි බලුවා ස්ට්‍රක්චර්ස්. එතකොට කවුද ඕතර්ස්ලා 40 දෙනෙක් ඉන්වෝල්ව් වුණා මේ බයිබලෙ ලියන්න. ඊළඟට අවුරුදු 1600 1800 කාලයක් ගත වුණා බයිබලෙ ලියලා ඔක්කොම ටික ඉවර කරන්න. එතකොට අපි බැලුවා මෝසස්ගේ ව්‍යවස්ථාව. ඒක කොටස් 3කට බෙදුණා. ඒක තමයි සෙරමනියල් ලෝ, සෝෂල් ලෝ and moral law කියලා අපි බැලුවා. ඊළඟට අපි ආවා අවසානයේ රේමා ලෝගෝස් රේමා කියලා අපි බැලුවා. එතන තමයි අපි අවසන් කරේ. මොකද මෙතනින් අපි අද ලෝගෝස් රේමා වලින් අපි නතර කරේ. එතනින් තව පොඩ්ඩක් ලෝගෝස් රේමා බලලා ඊළඟට අපි පොත් 5 බලන්න යනවා මෝසස්ගේ ව්‍යවස්ථාව. යොහාන් 1:1-3 පටන් ගැනීමේදී වාක්‍යානෝ සිටිසේක. වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක. උන්වහන්සේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ සමග සිටිසේක. උන්වහන්සේ කරුණ කොටගෙන සියල්ල සාධන ලද්දේය. සාධන නොලද්ද කිසිවක් උන්වහන්සේ නැතුව සාධනු නොලද්දේය. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඔබට ගිය සමාන්තර මම කිව්වා ජෙනරල් තීම් එක ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ හැම පොතකම ක්‍රිස්තුස් වහන්සේව පොයින්ට් වෙනවා. උන්වහන්සේ වෙතට උන්වහන්සේ තමයි ඉන්නේ එතන. ඉතින් උන්වහන්සේ තමයි පටන් ගැනීමේදී වාක්‍යානෝ සිටිසේක. එතකොට කවුද වාක්‍යානෝ? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ. අද අපේ ඔබගේ මගේ ගැලවුම් කාරණන් වහන්සේ. ඔබ මම වෙනුවෙන් අපේ පව් වෙනුවෙන් කුරුස පූජා කළ උන්වහන්සේගේ උතුම් ජීවිතය පූජා කළ අපේ ගලවගත්ත තැනන් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේව සිටිසේක. උන්වහන්සේ පටන් ගන්න. ඒක උත්පත්ති ඉඳන් එළිදරව් වෙනකම් උන්වහන්සේ ඉන්නවා. ඒ වගේම උන්වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන ලද්දේ. උන්වහන්සේ නැතුව කිසිම දෙයක් මවල නැහැ මේ ලෝකේ. එතකොට හැම දෙයක්ම උන්වහන්සේ දන්නවා. හැම දෙයක්ම උන්වහන්සේ තුළින් තමයි මවන ලද්දේ. එතකොට අපි බැලුවොත් එන්නේ උන්වහන්සේගේ නැවීමේ ගිසුමාන මම පටන් ගන්නම කිව්වා දෙවියන් වහන්සේ 3 ආකාරයකින් අපිට ප්‍රකාශ වුණා. එකක් තමයි උන්වහන්සේගේ නැවීම තුළින්, ක්‍රිස්තුස් වහන්සේ තුළින් සහ උන්වහන්සේගේ වචනය තුළින්. ඒතර වචනය කියන තුන්වෙනි කොටස තමයි අපි මේ බලන්නේ. එතකොට දෙවියන් වහන්සේ සියල්ලම වූවේ මොනවාද? වචනයෙන්. උන්වහන්සේගේ වචනයෙන් මෙවුවා. හැබැයි කාරණා දෙකක් උන්වහන්සේගේම දෑතින් කරා. උන්වහන්සේ තමන්ගේම අතින් කරපු දෙයක් තමයි මනුෂ්‍යව මවපු එකයි දස පනත ලියපු එකයි. ඒක තමන්ගේ අතින්ම වුණා. ඒතර පළවෙනි වතාවට ලියලා ඒ ටැබ් දෙක කැඩුවාට පස්සේ ආපහු සැරයක් දිව්‍ය කතාවේ අරන් යන්න කියලා එතකොටත් දෙවියන් වහන්සේගේ අතින්ම තමයි ආපහු ලියන්නේ. ඒ කාර්ය දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ දෑතින්ම තමයි කරේ. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ තමයි අපේ ජීවිතේ. දැන් අපි ලෝගෝස් මේ වචනේ ලෝගෝස්ව තියෙන්න අපේ ජීවිතේ නිකම්ම තමයි සාර්ථක කිතුනුවෙක් හැටියට අපේ ජීවිතේ අපි ඵල දකින්නේ නැහැ. මොකද වචනේ රේමා වෙලා නැහැ තාම ජීවිතේ. එතකොට තමයි අපි ටික කාලයක් ඇවිල්ලා අපි කිසි විසඳුමක් නැහැ, තේරුමක් නැහැ කියලා සමහර වෙලාවට වෙන වෙන දේවල් ගැන අපි හොයන්න උත්සාහ කරනවා. නමුත් දෙවියන් වහන්සේ අපේ ජීවිත තුළ අපි රේමා වෙනවා නම්, ඒ ජීවමාන වෙනවා නම් කියන ඉංග්‍රීසි වලින් Jesus වහන්සේ is becoming more real
real කියලා. මොකද ජීව වචනය ඇවිල්ලා ජීවමානයි. බලමු බයිබලෙන්. හේබ්‍රු 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කියනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය. මම ඒ ජීවමානය කියන කොටස පොඩ්ඩක් වෙන පාඩකින් ඔබට පාඩ කරා. බලවත්ය. ඔය දෙමුවත් කඩුවකටත් වඩා තියුණුය. ප්‍රාණය හා ආත්මයද සංධි හා ඇටමිදුල්ද වෙන් කරන තරමකට කාවදින්නේය. සිතේ සිතවිලිද අදහස්ද විමසන්නේය. ඉතින් මේ දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානයි. එතකොට ඒ ලෝගොස් කියන දේ රීමා වෙන්න ජීවමාන වෙන්න රියල් වෙන්න ජේසුස් වහන්සේ වෙන්න ඔබගේ මගේ ජීවිතේ වෙනස් වෙනවා. ඔබ කියන්නේ ඔබ තුල ආලේපය වැඩි වෙනවා. එතකොට ඒ ආලේපය වැඩි වෙද්දී ඔබගේ මූණ බලද්දි කියන්න පුළුවන් කොයි වගේද කියලා කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම කෙනෙකුට. මොන තරම් විදියකද කියලා. ඔබ මගේ අවට ඉන්න අය අපේ ජීවිතේ බලලා මාත් එක කොච්චර කියලා අපි කියනවා මම මේ එක දරුවෙක් තියාගෙන අමාරුයි වා කොහොමද දරුවෝ දෙන්නෙක් තියාගෙන මේ මැනේජ් කරන්නේ කොහොමද වා දේවල් කරන්නේ ෆයිනෑන්ෂියලි හැම පැත්තකින්ම කොහොමද වා කරන්නේ පුදුමයි මට නම් හිතා ගන්න බෑ කියලා මගේ යාළුවෝ මට දුබයි වලදී මට කියලා තියෙනවා ඒ පුදුම දේ ඔබ තුල දකින්නමයි ඒ පුදුම තනන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන නිසා ඒ වචනේ ජීවමාන වෙමින් ක්‍රියා කරන නිසා අනාය ඔබ දකින්නවා මොකද්ද මේ පුද්ගලයාගේ වෙනස කොහොමද මේ මැනේජ් කරගන්නේ කොහොමද මේ දේවල් කරගන්න අපිටවත් හිතා ගන්න බෑ කියන දේ ඔබ තුල ජීවමාන වෙන්න Jesus is becoming more live and real ඔබ බලවත් වෙන උන්වහන්සේ තුළ ඔබ කාටවත් පරදන්න බෑ ඔබ කාටවත් වරද්දන්න බෑ මොකද ඔබ යන්නේ හරි මාර්ගය ඔබ උන්වහන්සේගේ මාර්ගය යන්නේ ගමන් කරන්නේ උන්වහන්සේගේ වචනය තුළ ඔබ ගමන් කරන පුද්ගලයෙක් වුණාම කාටවත් අපි අවටිනාගියදී බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ උන්වහන්සේ අප සමග සිටින දෙවියන් වහන්සේ අපිට පොරොන්දු දෙවියන් වහන්සේ අප සමග සිටිනවා I think ඔබ මේ වචනේ කියවන්න වචනේ අල්ලගන්න පොරොන්දු මත හිටගන්න උන්වහන්සේ නිතරම මේක මෙනෙහි කරන්න අද කිව්වාගේ පාස්තික අපි මෙනෙහි කරන්න එතකොට තමයි මේක තව රේමා බවට පරිවර්තන වෙලා ඔබගේ මගේ ජීවිතේ ගොඩාක් ආත්මිකව හැම පැත්තකම උන්වහන්සේ පොරොන්දු වෙච්ච දේ සඵල වෙනවා යෂුවා 1:8 උන්වහන්සේ කියනවා මේ විවස්ථා පොත රාදාවල් නුඹ මෙනෙහි කරපන්න එතකොට නුඹේ මුඛය තබා මෙනෙහි කරපන්න නුඹේ සියලු මාර්ග සඵල වන්නේ කියලා උන්වහන්සේ කියනවා නේද ඒ මොනා කරද්දිද මේ උන්වහන්සේගේ වචනය මොකද මේ වචන කියන්නේ කවුද ජේසුස් වහන්සේ උන්වහන්සේම තමයි මේ හොඳයි අපි පළවෙනි පොත් පහකට පරණ ගිවිසුමේ පළවෙනි පොත් පහ උත්පත්ති ජෙනිසස් උත්පත්ති කොටස් දෙකකට බෙදෙනවා උත්පත්ති පොත ලියුවේ මෝසස් අතුරුවරයා මෝසස් උත්පත්ති කොටස් දෙකකට බෙදෙන්නේ ඇවිල්ලා එකක් තමයි උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ ඉඳන් 11 වෙනි පදය වෙනකන් පළවෙනි කොටස ඇටියට දෙවියන් වහන්සේ ලෝකෙම වුණා පටන් ගන්නේදී උන්වහන්සේ කියන්නේ ආසත් පොළවත් මැවුසේක එතනින් පටන් ගන්න උත්පත්ති පළවෙනි පරිච්ඡේදය නම් එතන ඉඳන් 11 වෙනි පදයට එනකම්ම ඒ පොඩි පද 11ක් ඇතුළත දෙවියන් වහන්සේ කරපු මහත් දේවල් පුදුම ආශ්චර්යමත් දේවල් ගොඩාක් දේවල් අන්තර්ගත කරලා තියෙනවා මේ පද පරිච්ඡේද 11 තුළ එතකොට පටන් ගන්න කියන උන්වහන්සේ ලෝකෙ මැව්වා ඊට පස්සේ 6 වෙනි දවසේ මනුෂ්‍යව මැව්වා ඊට පස්සේ 7 වෙනි දවසේ උන්වහන්සේ වාඩු ගත්තා ඊට පස්සේ කායිනාබෙල්ගේ කායිනාබෙල්ව මල්ලා ඒ විවාහ කරනවා ඊට පස්සේ මොනවාද අපව ආදම්ට තවත් සෙත් කියන පුතේ කම්බලා සෙත් උගේ මාර්ගෙන් නෝවා එනවා ඊට පස්සේ නෝවාගේ ජල ගැල්ම සිද්ධ වෙනවා ඊට පස්සේ එතනින් අලුත් පරම්පරාව පටන් ගන්න නෝවාගේ පුතු ෂෙම් හැම් සහ ජෙෆත් කියලා පුතුලා තුන්දෙනෙක් ඒ තුන්දෙනාගේ පටන් ගන්නවා ඉතින් මේ වගේ ගොඩක් කරුණු කාරණා උන්වහන්සේ ලියලා 11 වෙනි පරිච්ඡේදය වෙනකන් ඇවිල්ලා ඊට පස්සේ බාබල් කියත නිම්රෝද් ගැන කතා කරන බාබිලෝනේ බාබල් පොත ගැන ගොඩනගලා එතනින් තමයි අවසාන තීවර වෙන්නේ 11 වෙනි අවසානයේ සහ 12 පටන් ගැනීමේදී කියනවා කවද එතනින් නම් ලියන උත්පත්ති 12 ඉඳන් 50 වෙනකම් පරිච්ඡේද 50ක් තිබෙනවා ඉතුරු ටික ලියනවා එක තනි පුද්ගලයෙක් ගැන තමයි ආබ්‍රහම් කියන පුද්ගලයා ගැන ආබ්‍රහම් කියන පුද්ගලයා මුලින්මදී ඒබ්‍රහම් කියන නමින් හිටියේ ඌර් කියන ප්‍රදේශය අද ඇවිල්ලා මොඩර්න් ඉරාක්
ඉරාක් වල තමයි ඌර් කියන නගරේ තිබ්බේ. ඉතින් අද කාලේ ගත්තොත් එම ඌර් කොහෙද කියලා බැලුවොත් එම බාබිලෝනයේ කාලේ දැන් කියන්නේ ඉරාක් කියලා. එතනදී ඌර් වලින් හාරාන් වලට ඇවිල්ලා හාරාන් වලින් දෙවියන් වහන්සේකව යතරලා එන්න කියලා පොරොන්දු දේශයට කානාන් වලට ආවා. ඊට පස්සේ එතනින් ඔහුට ලැබිච්ච සහරා ගැන කතා කරනවා ඔහුගේ පවුල ගැන. ඊට පස්සේ පොරොන්දුව ගැන දෙවියන් වහන්සේ කවුද ඊශාක් ඔහුට හම්බෙච්ච පළවෙනි පුතා. ඊට පස්සේ ඉස්මායිල් ගැන ඔහුට ඊළඟට ඊසාක් ගැන. ඊට පස්සේ යාකෝබ් ගැන. ඊට පස්සේ ඒ ෆැමිලි ට්‍රී එක ආබ්‍රාම්ගේ 50 වෙනි පරිච්ඡේදය වෙනකම් ඒ පුද්ගලයා ගැන තමයි කතා කරන්නේ. ඉතින් අපි බැලුවොත් එම උත්පත්ති 1:11 නම් මිනිසාගේ ආරම්භය. එතන තමයි මනුෂ්‍යව පටන් ගත්තේ. The origination of the nations කියලා කියනවා. කියන උත්පත්ති 1 නම් 11 වෙනකම්. ඊළඟට උත්පත්ති 12 ඉඳන් 50 වෙනකම් ගන්නෙ මොනවාද? යුදෙව් ජාතියක් ආරම්භ කිරීම. මේ ආබ්‍රාම් තුලින් තමයි උන්වහන්සේට වෙනම සෙනගක් යුදෙව් උන්වහන්සේ ජාතියක් කියන ජූයිෂ්ලා උන්වහන්සේ කරේ. කියන්නේ the election of the Jewish nations හදාගත්තේ ඌර් කියන ප්‍රදේශයේ. ඒගොල්ලෝ කවුද ආබ්‍රාම් ඇවිල්ලා හීතන් කියන ජාතියක් යටතේ තමයි හිටියේ. ඒගොල්ලෝ එතකොට ඒ කාලේ වෙනම මොනවාද මේ සෙත්ගේ පරම්පරාවෙන් එන්නේ. ඉතින් එයාගේ තාත්තා ඇවිල්ලා ඒ රූප පිළිම හදලා විකුණන කෙනෙක්. ඊට පස්සේ ඒ අය තමයි ඒ කිනාර තමයි කතා කරලා දෙවියන් වහන්සේ එන්න කියලා කිව්වේ මේ කානාන් දේශයට එන්න ඇවිල්ලා පොරොන්දු වෙනවා කියලා. ඉතින් එතනින් ආබ්‍රාම් පොරොන්දු වෙනවා ආබ්‍රාම්ට නුඹ මා ජාතියක් කරන්නේ නේ. ඒ කියන්නේ අහස්සේ තරු වගේ මොහොතේ වැලි වගේ විශාල ජාතියක් කරනවා කියලා කිව්වා. අවුරුදු 99 උන්වහන්සේ පොරොන්දු වෙන ආබ්‍රාම්ට කියන්නේ පුතෙක් දෙනවා කියලා. ඒ පොරොන්දුවේ පුතා තමයි ඊශාක් හම්බුනේ. ඊට පස්සේ ඊශාක්ගේ පුතා තමයි යාකෝබ්. ඊට පස්සේ යාකෝබ්ලාට පුතුලා 12 දෙනෙක් හම්බුණා. 12ක්. ඒ 12 දෙනා මේ පදනම් කරගෙන තමයි උන්වහන්සේගේ ඒ ගෝත්‍ර 12ක් උන්වහන්සේ හැදුවේ. ඉතින් 50 වෙනි පරිච්ඡේදයට අපි එද්දී උත්පත්ති පොත අපි කියවගෙන එද්දී අපි දකිනවා ජෝසප් ගැන. ඒ යාකෝබ්ගේ පුතා ජෝසප් ඇවිල්ලා හීනක් දැකලා ඊට පස්සේ ඒක අයියලාට කිව්වම ඒ අයියලා මොකද කරන්නේ? ඒ කේන්තියට එයාව ඊජිප්තුවට විකුණනවා. ඒ විකුණලා එහි ගිහිල්ලා ඊට පස්සේ එහි වාල්කමේ ඉඳලා ඊට පස්සේ එතනින් හිරගෙදරට වැටිලා හිරගෙදරෙන් කොමාරි රජමැදුරට යනවා. ඒ ජෝසප් එතන ගිහිල්ලා තමයි ඊට පස්සේ එතන ඒ මුළු ඊජිප්තුවේම ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් වෙනවා. ඒක ඔයගොල්ලෝ ඔබ කියවන්න මොකද මේක අපි සමීක්ෂණයක් නිසා ගොඩක් ගැඹුරින් විස්තරාත්මක යන්න බෑ මොකද අපිට වෙලා නැති නිසා. ඉතින් එතනින් ආවම 50 වෙනි පරිච්ඡේදය උත්පත්ති පොතේ ඉවරයි. ජෝසප් ඊජිප්තුවේ ප්‍රයිම් මිනිස්ටර්ට ආණ්ඩු කරනවා. එතනින් අපි පටන් ගන්නවා ඊළඟට මොනවද අපි යනවා එක්සඩස් වලට. ඉංග්‍රීසි වලින් සිංහලෙන් කියනවා නික්ම යාම. Make a league with Moses. මේක තව විදිහකට කියනවා කවුද? යුද කියන්නේ Jewish රබ්බිලා නැත්නම් රබයිලා කියනවා blueprint එකක් කියලා. This is the blueprint of God. නැත්නම් blueprint කියලා කිව්වොත් සිංහලෙන් කියන්නේ සැලැස්ම. යම් කිසි දෙයක් අපි සැලසුම් කරන්න තියෙනවා මේ ලෝකේ ක්‍රමයක් අපි මේකේ සැලසුමේ blueprint එක කෝ කියලා අහුවම ඒ blueprint එක තමයි අපි සැලසුම් කරන්නේ. මෙන්න මේ ආකාරයට තමයි අපි හදන්න යන්නේ. මේ විදිහට තමයි කරන්න යන්නේ හැම දෙයක්ම කියන දෙයක්. ඉතින් දෙවියන් වහන්සේගේ blueprint එකක් හැටියට තමයි මේගොල්ලෝ කවුද? Jewish රබ්බිලා කියන්නේ. මොකද ඒ තරමට දෙවියන් වහන්සේගේ හැම විස්තරයක්ම හැම දෙයක්ම සහ අපි කර යුතු මොනවාද දේවල් ඔක්කොම මේ නික්මයාම පොතේ. නික්මයාම කියලා කියන්නේ නික්මව යන එක කියන එක. එක්සඩස් ඒ කියන්නේ exit නැත්නම් going away කියලා කියන එක තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ. ඒක ඒ නමින්ම ඔබට තේරෙනවා ඒක නික්මයාම කියලා. ඒ වගේ ගිය සුමානේ මම ඔබට කිව්වා කියන්නේ outwards movement කියලා. පිටස්තව යනවා ගැලවීම. හරි. ඉතින් මේ පොත තවත් විදිහකට ගත්තොත් එම කියනවා බයිබල් විශාරදෝ redemption. එහෙම නැත්නම් salvation. අද අපි කියනවා අපිට salvation අපි ගැලවීම ලැබුවා කියලා. ඒක redemption කියලා කියන්නේ. මිදීම නැත්නම් ගැලවීම. නික්මයාම පොතේ අරමුණු තුනක් ආවරණය විය. මොනවාද? පළවෙනි එක historical ඉතිහාසය, මූලධර්ම doctrinal and Christological.
හරි මේ කාරණා තුනක් හැම පොතකම සඳහන් වෙනවා. ඉතිහාසය අපි ගත්තොත් එහෙම historical. දැන් නික්මයාම පොතේ ඔබ බැලුවොත් එහෙම දැන් ජෝසප් ඉජිප්තුවට ඇවිල්ලා ප්‍රයිම් මිනිස්ටර් වෙලා දැන් ඒගොල්ලන්ගේ කට්ටිය 70 දෙනෙක්ගෙන් තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ. එතනින් පටන් අරගෙන දැන් ඉජිප්තුවේ මේගොල්ලෝ විශාල සෙනගක් වෙන්න පටන් ගත්තා. ගොඩක් ඊට පස්සේ ජෝසප් ඇරලා ජෝසප් නැති වෙලා ගියා. ඒ කාලේ හිටපු ඒ පාරාව නැති වෙලා තවත් පාරාව කෙනෙක් ආවට පස්සේ මේ ජෝසප් කියන කෙනාට එයාට ඒ පාරාවට එච්චර වැදගත් නැහැ, එයාට වැඩක් නැහැ ඒක. ඒ නිසා මොකද කරේ මේගොල්ලෝ වැඩි වෙන්න ගත්ත පුදුම විදියට මේ ඊශ්‍රායල් සෙනග. දෝෂම් වල හිටියේ ඒගොල්ලෝ ඉජිප්තුවේ. ඊට පස්සේ එතන හිටපු කට්ටිය කිව්වා මේ පාරාවට ගිහලා කිව්වා රජතුමනි බලන්න මේගොල්ලෝ දැන් වැඩි වේගෙන එනවා. මේගොල්ලෝ කවදා හරි දවසක අපිට ලොකු තර්ජනයක් වෙනවා. ඒ නිසා මොනවා හරි දෙයක් කරන්න වෙයි මේගොල්ලන්ට කියලා. කිව්වම රජතුමා කල්පනා කළා මොකද කරේ මේගොල්ලන්ව වහල්කමට ගමු නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන ඉදිරියට. මොකද මේ තරම් ලොකු මේ විශාල සංඛ්‍යාවක් වේගෙන එන ඒ නිසා කරමු කියලා තමයි මේගොල්ලන්ව වහල්කමට ගත්තේ. ඉතින් වහල්කමට ගත්තාම බයිබලයේ අවුරුදු 400ක් කියලා සඳහන් වෙනවා. අත්‍තරම හරියටම ගත්තොත් අවුරුදු 430 ඒගොල්ලෝ වහල්කම හිටියා ඊජිප්තුවේ. නමුත් 430න් ඇත්තටම කිව්වොත් පළවෙනි අවුරුදු 100ක් ඒගොල්ලෝ හොඳට හිටියා. හොඳට ජීවත් වෙලා හොඳට හිටියා. ඊට පස්සේ අර බොහෝ වෙවි වැඩි වෙලා ඊළඟට අලුතෙන් ආපු පාරාව ඉන්නවානේ. ඒ කාලේ ඉඳන් තමයි මේගොල්ලන්ව වහල්කමට ගත්තේ. ඉතින් වහල්කමට අරගෙන ගහලා ගොඩාක් වද දුන්නා මේගොල්ලන්ට. ඉතින් පීඩා කරා. ඒ වගේම මේගොල්ලන් ලව්ව නෙවෙයි ඉජිප්තුවේ පිරමීඩ් හැදුවා කියලා කියන්නේ. ඒගොල්ලෝ යද්දිම ඊට කලින්ම පිරමීඩ් හදලා තිබුණේ. පිරමීඩ්. ඒ නිසා කවුරු හරි කිව්වොත් එimhe ඔව් මේ අපේ මේ ඊශ්‍රායල් සෙනඟ වහල්කම ඉන්නදී ඒගොල්ලෝ තමයි පිරමීඩ් ටික හැදුවේ කියලා නෑ. ඊට කලින් අදලා තිබුණා මේ පිරමීඩ්. හරි බයිබල් විශාරද සහ ඉතිහාසයේ ගවේෂණ කරන අය කියන්නේ ඒගොල්ලෝ ඒ කලින් පිරමීඩ් තිබිලා තියෙනවා. නමුත් මේගොල්ලන් ලවත් ඒගොල්ලන්ගේ නගරවල හදාගෙන වැඩ අරගෙන සෑහෙන අධික වැඩ දීලා බර වැඩ දීලා මේගොල්ලන්ට සෑහෙන වහල්කමේ තියන් ඉද්දි තමයි මෝසස්ව දෙවියන් වහන්සේ ගේන්නේ. නැගිටවල දෙවියන් වහන්සේ මෝසස් වාරගෙන එනවා. මෝසස්ගේ කතාව මම දන්නවා ඔයගොල්ලෝ ගොඩක් දන්නවා. දසපනත මේ मूवी की टाइम वो बाहर आती तो मोसेस की कथा होता है तो मोसेस गीला मीडियन देश इन्नते इतने में इजिप्शियन पहला गीला दिव्यांग वहाँ से मोसेस तो प्रकाश है ना पांडुर के गिनी गाना होगा नमुत पांडुर देवेन ना नमुत गिनी बोलेंगे एवरी ना अंतिम इतने दिन मोसेस तो दिव्यांग वहाँ से प्रकाश आकल्ला मोसेस ला वार के ना ना कोई इधर इजिप्ट में सेनेगटिका गलोगा මොකද වෙන්නේ ඔබ දන්නවා පීඩා 10ක් නේද ඊජිප්තු දේශයේ පීඩාවන් 10ක් දෙවියන් වහන්සේ අපි ගෙනල්ලා තමයි මේ සෙනගව ඊජිප්තු දේශයෙන් දෙවියන් වහන්සේ ගලව ගත්තේ. ඇයි පීඩාවන් 10ක් දෙන්න ඕනේ දෙවියන් වහන්සේ? මේ තරම් බල සම්පන්නව බලවත් දෙවියන් වහන්සේට ඇයි පීඩාවන් දෙකක් තුනක් කරලා දෙවියන් වහන්සේට මේගොල්ලන්ව ගලවන්න තිබ්බා? දෙවියන් වහන්සේට අවශ්‍ය නැ පීඩාවන් 10ක් ගෙනල්ලා ඒ තරම් ගොඩක් කරන්න. නමුත් ඒකේ හේතුව ඇවිල්ලා ඒ කාලේ ඊජිප්තුවේ දෙවිවරු ප්‍රධාන දෙවිවරු 10 දෙනෙක් හිටියා. ඔබ දැකලා ඇති ඊජිප්තුව දකිද්දී කුරුල්ලෙක්ගේ මූණක් දාපු මනුෂ්‍ය ශරීරයක් හැබැයි කුරුල්ලෙක්ගේ මූණක්. ඊට පස්සේ පූසෙක්ගේ සතෙක්ගේ ඊට පස්සේ කුරුල්ලෙක් ඔළුව උඩ ඉන්නවා. ඔය වගේ නොයෙකුත් දේවල්. මේ එක එක දෙවිවරු හිරු දෙවියෝ කියලා එකලං හිටියා. එතකොට නයිල් ගංගාවට අධිපති වූ දෙවියෙක් හිටියා. හරිද? එතකොට මේ නයිල් ගංගාවට අධිපති දෙවියාට තමයි නයිල් ගංගාවේ වතුර ලේ උනේ සේරම. එතකොට හිරු දෙවියාට වෙනුවෙන් තමයි දවස් 3ක් අන්ධකාරය කියලා ඒගොල්ලෝ. තත ඝන අන්ධකාරය. කිසිම දෙයක් පේන්නේ නැහැ. මේ ළඟ ඉන්න කෙනාව පේන්නේ නැති තරමට. හරි? ඒ දෙවියන් වහන්සේ දන්නවද? ඒ එකින් එක ඒගොල්ලන්ව ඒ පාරාවගේ හිත දැඩි කරලා ඒගොල්ලන්ව යන්න දෙන්නේ නැතුව පෙන්නවා දෙවියන් වහන්සේ නුඹලාගේ කෝ දෙවිවරු ගේන්න කෝ මෙන්න මම අන්ධකාර කර අමුලොද්ද දේශයම කෝ ආලෝකය ගේන්න බලන ඔයගොල්ලන් හිරු දෙවියන්ගෙන් පුළුවන්ද කියලා. එතකොට නයිල් ගංගාවේ සියල්ල වතුර වුණා. කාටවත් වතුර බොන්න බැරුව ගියා. කෝ ඒගොල්ලන්ට වෙනස් කරන්න පුළුවන් වුණාද මේ නයිල් ගංගාවේ දෙවියට මේ ආපහු වතුර බවට? නෑ. කිසි දෙයක් කරන්න හම්බුනේ නැහැ. එතකොට ඒගොල්ලන් හොළඟට සහ අධිපතියෙක්ට කිරිතුල්ලෝ ආවා. එතකොට ගේම්බෝ එතකොට මේ වගේ නොයෙකුත් පීඩාවන්. එතකොට ආරක්ෂාව සඳහා ඉන්න
ආරක්ෂා ඔක්කොමලාට පළු දැම්ම ලොකු විශාල ගෙඩි දාලා ආවා. ඒකෝ ආරක්ෂාව කිසි කෙනෙක් නැහැ. ඉතින් දෙවියන් වහන්සේට වුණා ඒ දෙවිවරු 10 දෙනාට පීඩාවන් 10ක් ඒගොල්ලන් සම්බන්ධව පීඩාවන් පෙන්නලා අපේ දෙවියන් වහන්සේ කවුද බලවන්තයි කියලා පෙන්වන්න. ඔබ බැලුවොත් එහෙම මගේ සෙනෙහවන්තය ඒ පීඩාවන් කරති ඉස්සලා මෝසස් ආරෝන කියලා රජතුමාව හම්බුනාම කතා කරනවා. ඊට පස්සේ ආන්ඩෝනේ කිව්වම කවුද ඔයාගේ දෙවියන් වහන්සේ කොහොමද කියලා කිව්වම සැරෑටිය බිමට දැම්මම සර්පෙක් වෙනවා. ඔබ ඒ කතාව දුන්නා. සර්පෙක් වුණාම ඊට පස්සේ පාරාව වඬ ගන්නවා. එයාගේ මැජිෂියන් ලට්ට. මැජික් කරන අයටත් එයාගේ ශාස්ත්‍රවේත්තලාත් ඇවිල්ලා කියනවා මේ බලන්න කිව්වම ඒගොල්ලන්ගේ සැරෑටිය දැම්මම ඒක මොනවාද උනේ? ඒකත් සර්පය වුණා. එකම වෙනස උනේ ආරෝන්ගේ අතේ තිබිච්ච සර්පය ටිකක් විශාලයි. අනිත් සර්පය ටික ගිලගත්තා. දැන් ඒගොල්ලොත් ඒ ආස්කම කරා. දැන් පළවෙනියට කරපු ආස්කමේ ඒගොල්ලොත් කරා. එතකොට දෙවෙනි ආස්කම මොනවද කරේ? දෙවෙනි ආස්කම පළවෙනි පීඩාව. හරි? හොඳට අහගන්න. පීඩාව 10ක් නේ. හැබැයි ආස්කමක් හැටියට ඒක. හරි? පළවෙනි ආස්කම සැරෑටිය සර්පෙක් වෙන එක. දෙවෙනි ආස්කම සහ පීඩාව ඇවිල්ලා වතුර ලේ වුණා. ඒගොල්ලොත් කරා. ඒ මැදිශේෂලක් බයිබලේ තියෙනවා. ඔබ 7 වෙනි පරිච්ඡේදය 11 වෙනි පදේ වෙනකම් ඔබ කිව්වොත් එමේ නික්මාමේ තියෙන ඒගොල්ලෝ කරා. ඊළඟට තුන්වෙනි හාස්කම දෙවෙනි පීඩාව. හරි? ඒගොල්ලෝ කරේ මොනවාද මේ ලේ කියන වතුර ලේ කරා. ඊළඟට ගෙම්බෝ කියනවා මේ කියන්නේ ඒ මීඩියන් මැඩියන් ඔක්කොම ගෙම්බෝ ආවට පස්සේ ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ මැජික් වලින් කරා. ඊළඟට හතරවෙනි හාස්කම තුන්වෙනි පීඩාව තමයි කිනිතුල්ලු. ඒ කියන්නේ පොඩි කිනිතුල්ලු දොවිලට ගසන්න කිව්ව දෙවියන් වහන්සේ ගිහිල්ලා ගැස්සුවට පස්සේ මුළු දේශයම කිනිතුල්ලුන් පෙරුණාම ඒගොල්ලෝ try කරන්න ඒගොල්ලන්ට කරන්න බැරුව ගියා ඒක. එතන කරන්න බැරි වුණාට පස්සේ ඒගොල්ලෝ කිව්වා දෙවියන් වහන්සේගේ ඇඟිල්ල දැන් ක්‍රියා කරන්න පටන් අරගෙන මෝසස්ගේ සහ ආරෝන්ගේ ඇඟිල්ල ක්‍රියා කරන්න පටන් අරගෙන කියලා කියන්න ගත්තා. එතනින් යාට ආපු පීඩාවන් එකක්වත් ඒගොල්ලන්ට කරන්න බැරුව ගියා දෙවියන් වහන්සේගේ කරපු දේවල්. ඉතින් දෙවියන් වහන්සේ එවැනි පීඩාවල් කළා ඒ ඊජිප්තු සෙනඟ වෙලියට ගෙනාවා. ගෙනල්ලා දෙවියන් වහන්සේ අරගෙන ගියා. ඒ ඉතිහාසයේ කතාව. ඊළඟට ඒකේ මූල ධර්මය ඇවිල්ලා දෙවියන් වහන්සේ අපි නික්මයාම බැලුවොත් එම දෙවියන් වහන්සේ මේ ගැන දෙවියන් වහන්සේට කොහොමද උන්වහන්සේට නමස්කාර කරන්න, උන්වහන්සේගේ දේවල් කරන්න, උන්වහන්සේගේ දසපනත උන්වහන්සේ දුන්නා. ඒ ඩොක්ට්‍රිනල් දෙකට ක්‍රිස්තුස් වහන්සේව කියන්නේ ක්‍රයිස්ටොලොජි කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ එතන බැටළුවෙක් පූජා කරන්න කිව්වා ඒගොල්ලන් එළියට එන්න කලින්. මොකද 10 වෙනි පීඩාවේදී ඒ පළවෙනි කුළුඳුලාට පහර දෙන්න රාත්‍රියේ එතකොට කිව්වා බැටළුවෙක් පූජා කළා. කියන්නේ පූජා කළා ඊට පස්සේ බැටළුවගේ ලේ අරගෙන බැටළුවෙක් මරලා ලේ අරගෙන ඊට පස්සේ පඩිකන්දේ සහ ඔළුව මේ තවරන්න කිව්වා. ඉසොප් අත්තක් අරගෙන ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේව එතන සංකේත කරන්නේ සලකුණු කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ අපේ උදෙසා උන්වහන්සේ බැටළුවෙක් වගේ උන්වහන්සේ බැටළු පොතෙක් වගේ උන්වහන්සේ ගිහිල්ලා අපි වෙනුවෙන් උන්වහන්සේ පූජා කරන උන්වහන්සේගේ ලේ වැගුරුවා. එතනදී ඒ දේ තමයි ඒ නික්මයාමේදී පෙන්වන්නේ. ඊළඟට නික්මයාම ඉවරුනාම අපි එනවා ලෙවි කතාවට. ඔබ දන්නවා යාකෝබ්ගේ පුතුලා 12 දෙනෙක් හිටියා. ඒ පුතුලාගේ එක පුතෙක් තමයි ලෙවි කියලා පුතෙක් හිටියා. ඒ ගෝත්‍රයෙන් ඒ පුතාගේ ඒ ගෝත්‍රයේ මාර්ගෙන්. එතකොට මෝසස් එන්නේ ඇත්තටම ලෙවි ගෝත්‍රයෙන්. මෝසස් ආරෝන් ඉතින් දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරලා කියනවා ආරෝන් තමයි පළවෙනිම පූජකයා. ෆස්ට් ප්‍රීස්ට්හුඩ් ඇවිල්ලා ආරෝන්. ඉතින් ආරෝන් උත්තම පූජකයාට පත් කරන්න කියලා. එතකොට මේ ලෙවි කතාවේ දෙවියන් වහන්සේ කියනවා කොහොමද පූජකෙක් සාමාන්‍යයෙන් පූජා ඔප්පු කරන්න ඕනේ, අඳින්න ඕනේ ඇඳුම මොකක්ද, එතකොට කොයි ආකාරයද ජීවත් විය යුතුයි, දේවල් ඔක්කොම ලෙවි කතාවේදී දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට කතා කරනවා. ඉතින් අපි මේක බැලුවොත් එහෙම මේකේ ඔතෝ ඇවිල්ලා මෝසස්ම තමයි. එතකොට ලෙවි කතාව අපි ගත්තොත් එහෙම දැන් අපි බැලුවා එක්සඩස් ඇවිල්ලා රිඩෙම්පෂන්. හරි? එතකොට ලෙවි කතාව ඇවිල්ලා මොනවාද? sanctification.
sanctification මම කිව්වම ඔබට කියලා දුන්නා sanctification කියලා කියන්නේ set apart කියලා කියන තව විදියකින් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් ඔබ මම උන්වහන්සේ කියන මේ මගේ තෝරගත්තා වූ සෙනඟ මේ මගේ සෙනඟ මම මේගොල්ලන්ව වෙන් කරගෙන තිබෙන්නේ. කියන්නේ set apart වෙන් කරගෙන තිබෙන්නේ කියලා වල. ඉතින් sanctification පවිත්‍ර වීම. හරි? තව පැත්තකින් ඒ වෙන් කරගත්ත කොටස ශුද්ධව සිටිය යුතුයි. ඒ අයියේ කියලා කිව්ව තේම මේ ලෙවි කතාවේ ප්‍රධාන තේමාව හැටියට ගත්තොත් එහෙම තියෙනවා ලෙවි කතාවේ 19 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේම අපිට බලන්න පුළුවන්. මොකද්ද මේකේ මේන් තීම් එක කියලා? ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මුළු සභාවට මෙසේ කියන්න නුඹලා ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද නුඹලාගේ දෙව් ස්වාමින් වහන්සේ වන මම ශුද්ධය. මෙන්න මේක තමයි ලෙවි කතාවේ මේන් තීම් එක හැටියට දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ සෙනගගෙන් ඒ ශුද්ධව ඉන්න. ඒ වගේම මම ඔබට කිව්වා කිය සමාන සෙරමනියල් ලෝ කොහොමද පූජාවන් පහක් තිබෙනවා. ඒ පූජාවන් පහ කොහොමද ඔප්පු කරන්නේ දෙවියන් වහන්සේට. ඒ දේවල් කරන්න කලින් කොහොමද ගණන් කරන්නේ. ඒවට අවශ්‍ය කරන දේවල් කවද මොන සත්තුද හැම දෙයක්ම හැම ඉන්ස්ට්‍රක්ෂන් එකක්ම දෙවියන් වහන්සේ මේ ලෙවි කතාවේ උන්වහන්සේ ලිව්වා. ඒකේ තාමත් පැහැදිලිව. එතකොට පූජාව නොප්පු කරන්න හිස්ටරිකලි අපි බැලුවොත් එimhe ඉතිහාසයේ මේකේ අවිල්ලා උන්වහන්සේ මොනවාද අපිට එතනදී කියනවා කොහොමද දේවල් කවුද පූජාවන් ඔප්පු කරන්න ඕනේ කොහොමද පූජාවන් කරන්නේ එදලා ගැලවීම ලැබලා එන විදිහට ඊළඟට මූල ධර්මය තමයි කොහොමද අපි ඒ දේවල් කළ යුතු කියලා. නමුත් කවුද ඒක කරන්නේ කියන එකත් අවිල්ලා උන්වහන්සේ එතන දුගන්නනවා කොහොමද කියලා. ඊළඟට ක්‍රිස්තුස්ලොජි අවිල්ලා එතනදී ඒ පූජාවන් පාප පූජාවකට සමගි කිරීමේ පූජාවට ස්තුති දීමේ පූජාවට මොනවද පාවිච්චි කරන දේවල්. එතකොට මේක සම්පූර්ණ කෙලින්ම සංකේත කරන අද ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාවෙන් අපිට මේ කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔක්කොම ටික උත්තම පූජකයා වුණා ක්‍රිස්තුස් වහන්සේ. හරි? ඊට පස්සේ උන්වහන්සේම තමයි atonement. එතකොට අපේ පාප පූජාවත් උනේ උන්වහන්සේම තමයි. ඒ ලෙවි කතාවේ සඳහන් වෙන උන්වහන්සේ වෙලා අද උන්වහන්සේගේ පූජකත්වය උන්වහන්සේ උත්තම පූජකයා හැටියට හීබ්‍රු 9 උන්වහන්සේ එතකොට අපිටත් ඒ පූජකත්වය අද අපිටත් ලැබිලා තිබෙන්නේ ඇයි ඒ ක්‍රිස්තුස් වහන්සේ පූජා වෙච්ච නිසා. ඉතින් ලෙවි කතාවේ පොත ඒකයි සංකේත කරන්නේ. ඊළඟට අපි එනවා ගණන් කතාවට. numbers ඔබට මේකේ පොතේ නමෙම ඔබට තේරුම් ගන්න numbers author ඇවිල්ලා මොසස් ඒකත් ලිව්වේ මොසස් ලිව්වේ පොත ගණන් කතාව numbers කියලා ගත්තොත් එහෙම ඔබ ගණන් කතාව කියවලා නැත්නම් කියවලා බලන්න තාම කොහොමද මේ ඔබ කියවලා දැනටමත් කියවලා ඔබ දන්නවා එතන සංකේත කියන්නේ numbering එතන 6,3550ක් හිටියා about 20 අවුරුදු 20න් වැඩි අය. හරි? ඒගොල්ලෝ කවුරුවක්වත් එන්ට උනේ නැහැ, ඇතුළු උනේ නැහැ පොරොන්දු දේශයට. එතකොට මේ වගේ සෙනගව නම්බරින් කරා. කොටස් කියන වෙන් කරලා ගණන් හදලා වෙන් කරලා කරපු දෙයක් තමයි මේ නම්බර්ස් වල සහ ඊළඟට කියනවා ඩිරෙක්ෂන් යන්න. මොකද දැන් පළවෙනි එක මේගොල්ලෝ හිස්ටරිකලි ගත්තොත් එහෙම දැන් මේගොල්ලෝ මොනවාද මේ දැන් කාන්තාරයට ඇවිල්ලා දැන් එක රැහකින් එළියට ආපු කට්ටිය අවුරුදු 40ක් ගත වුණා පොරොන්දු දේශයට යන්න. දැන් ඇවිල්ලා මේගොල්ලෝ කොහෙද මේ මොහාබ් වලට ඇවිල්ලා දැන් මොහාබ් වලින් එතන නීබෝ කියලා කන්දක් තිබෙනවා. ඒ මොහාබ් වල තමයි දැන් විල්ඩර්නස් එකේ මේගොල්ලෝ දැන් කියන අතරමං වෙලා වගේ දැන් රටේ යනවා මෙහින් යනවා මේ ගණන් කතාවේදී ඔබ දකිනවා එක දෙවියන් වහන්සේ මෙතනදී අපිට බාලම් කියලා ප්‍රොපෙටවරෙක් අපි දකින්නවා එතන රජතුමා කියලා එයාව ලවලා සාප කරන්න කියලා අන දෙනවා. නමුත් උත්සාහ කරන ඒවා පාවිච්චි කරන නමුත් ඔව් කියලා ආශිර්වාද කරනවා ඊශ්‍රායල් සෙනඟට. ඒගොල්ලෝ පොරොන්දු දේශයට ගියාම ඒ ලබන්න යන ආශිර්වාද හැම දෙයක්ම ආශිර්වාද කළා යනවා. ඉතින් මේ ගණන් කතාවේ තියෙන ඒ දේවල් ටික තමයි ඔබ දකින්නේ. ඉතින් මූල ධර්මයේ හැටියට අපි බැලුවොත් එම මේකේ දෙවියන් වහන්සේ අපිට දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් සහ මොනවාද අපිට කළ යුතු දේවල් කියන එක තමයි උන්වහන්සේගේ මඟ පෙන්වීම. ඊළඟට අපි ක්‍රිස්තුස් වහන්සේව. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ අද කාලේට අපි මේක සමාන කරොත් එම ගණන් කතාවේ හැටියට මඟ පෙන්වීම. ඒ කියන්නේ ඩිරෙක්ෂන්ස්.
ඉතින් අද දෙවියන් වහන්සේ අපි දෙවියන් වහන්සේ තුළ ගැලවීම ලබලා අපි උන්වහන්සේව පිළි අරගෙන දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණාම අපිට ඩිරෙක්ෂන් එකක් තියෙනවා යා යුතු විදිය කොහොමද කියලා. ඉතින් අපිට දේව වචනෙන් තමයි අපිට පාසල් උගන්වලා අපිව හරියට ගයිඩ් කරන්නේ දෙවියන් වහන්සේ තුළ කොහොමද අපි යන්නේ කියන එක. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ තමයි අද අපිට ඉන්න ගයිඩ් උන්වහන්සේ තමයි අපේ එඬේරා. ඉතින් අපිට මඟ පෙන්වන උන්වහන්සේ තමයි අපේ එඬේරා හැටියට ඉන්නේ. ඒක තමයි ගණන් කතාවේ තියෙන මේන් තීම් එකයි. ඊළඟට අපි එනවා දීප්ත කතාව. දීප්ත කතාව ඇවිල්ලා පස්වෙනි පොත. ඒකේ පොත ඇවිල්ලා මෝසස්. මාතෘකාව කියන්නේ කතුවරයා මෝසස්. දීප්ත කතාවේ මෝසස් මොකද කරන්නේ? දේශනා 3ක් කරනවා. එකක් තමයි ඉස්සල්ලාම ඒ දෙවියන් වහන්සේ කරපු දේවල්. ඒ කියන්නේ ඒ දැන් දීප්ත කතාවේ අන්තිමට කියන්නේ ගණන් කතාවේ අන්තිමට දීප්ත කතාවේ පටන් ගන්න වෙනකොට දැන් මේගොල්ලෝ ඇවිල්ලා මෝසස්ට මොකද ගණන් කතාවේදී ඔබ බැලුවොත් එimhe මෝසස්ට කියනවා දෙවියන් වහන්සේ දැන් කාන්තාර ගමනදී ගොඩක් මගදී ඒගොල්ලෝ ප්‍රශ්න කරදර කියන්නේ මේ වතුර නැහැ කැම නැහැ මේ වගේ කොඳුරුවා ගොඩක් දේවල් මේ දෙවියන් වහන්සේ ආස්කම් කරනවා ඊළඟට ආයෙ කොඳුරනවා ඊට පස්සේ විශ්වාස කරන්නේ ආයෙ ඊට පස්සේ කොඳුරනවා මේ වගේ දිගින් දිගටම ඇවිල්ලා මෝසස්ට හරිම කේන්ති හිටියේ. ඒකට දැන් ආයෙ ඇවිල්ලා මෝසස්ට කොඳුරනවා දැන් අපිට වතුර නැහැ දැන් අපිට වතුර ඕනේ ආයෙ දැන් මේ ඇවිල්ලා ඉන්න ස්ථානේ දැන් අපිට බොණ්ඩ වතුර නැහැ කියලා ආයෙ කොඳුරද්දී මෝසස් මොකද කරන්නේ? දැන් මොකද මේ මිනිස්සු දැන් මේ බොණ්ඩ වතුර නැහැ දැන් කාගෙන් ගිහලා ඉල්ලන්නද වතුර? ඉතින් මේ නායකයා ඉන්නේ මෝසස් හැටියටනේ මෝසස්නේ නායකයා හැටියට ඉන්නේ. ඉතින් මොකද කරන්නේ මේගොල්ලෝ මෝසස්ගෙන් ගිහලා වතුර ඉල්ලද්දී ඊට පස්සේ දෙවියන් වහන්සේගෙන් ආය මෝසස් ආනවා මොකද මේ මිනිස්සු වතුර ඉල්ලනවා කියලා දෙවියන් වහන්සේ කියනවා අර ගලට කතා කරන්න එතකොට වතුර එයි කියලා. දෙවියන් වහන්සේ කිව්වේ කතා කරන්න කියලා තමයි කිව්වේ එතන. එතනදී මෝසස්ට කේන්ති ගිහලා මොකද මේ මිනිස්සු කද්ද දෙනවා ඉන්න නැහැ කියලා පොඩ්ඩක්වත් ඉවසන්නේ කිසිම මේකක් නැහැ කියලා ඒ වෙලාවේදී කිය මොකද කරේ මෝසස් ඒ ගලට ඒ සැරයකින් දමලා ගැහුවා. ඉතින් දමලා ගහලා මේ තියලා කේන්තියට කරාම දෙවියන් වහන්සේ මොකද කරේ? දෙවියන් වහන්සේ මොකද සාමාන්‍යයෙන් ආගමික කියන්නේ උන්වහන්සේගේ නායකයෙක් හැටියට උන්වහන්සේගේ ශුද්ධවන්තයෙක් හැටියට යම් කිසි ඩිසිප්ලින් එකක් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මෝසස් දෙවියන් වහන්සේ එතනදී කිව්වේ කතා කරන්න කියලා තියෙද්දි මෝසස් සැරයටින් ගැහුවා එකට. ගැහුවට පස්සේ ඉතින් දෙවියන් වහන්සේ මොකද කරන්නේ? ඉතින් මෝසස්ට කියනවා ඒ දේ නිසා ඉතින් මෝසස්ට වෙන මොකුත් කරන්න නැතු කියනවා. නුඹ පොරොන්දු දේශය ඇස් වලින් දකි නමුත් එකට ඇතුල් වෙන්න හම්බ වෙන්නේ නැහැ මෝසස් කියලා දෙවියන් වහන්සේ එතනදී කියලා මොකද කරන්නේ? ඊට පස්සේ දීප්ත කතාවේදී කියනවා හරි මෝසස් වාගේ රාජකාරිය මෙතනින් අවසන් මොකද ඒ නිසා ඔයාට එක දෙයක් මම කරනවා ඔයාට පෙන්වන්නම් දුර ඉඳන් ඉතින් නේබෝ කන්දට නගින්න කියලා දෙවියන් වහන්සේ නේබෝ කන්දේ ඉඳන් පෙන්වන එහා පැත්තේ ජෝර්දානයේ එහා පැත්තේ පේනවා කානාන් දේශය පොරොන්දු දේශයේ ඊශ්‍රායල් සෙනඟ වරගෙන යන දෙවියන් වහන්සේ පොරොන්දු වෙච්ච පොරොන්දු දේශයට. ඉතින් එතනදී තමයි කියන්නේ දැන් ඇති ඔයාව මම ගන්නවා ඔයාගේ ඩියුටිස් ඉවරයි මෙතනින් යාට ඔයා බාර දෙන්න ඕනේ කාටද? යෂුවට බාර දෙන්න ඕනේ කියලා. එතකොට දැන් ගණන් දීප්ත කතාව කියලා කිව්වොත් එම ඩියුට්‍රොනොමි කියලා ග්‍රීක හිබ්‍රු භාෂාවෙන් කියන්නේ ඩියුට්‍රොනොමස් කියලා කියන්නේ. අතරම ග්‍රීක වලින් කියන්නේ ඩියුට්‍රොනොමස් කියලා. ඩියුට්‍රොනොමස් කියලා කියන්නේ ඩියුට් කියලා කියන්නේ ඩියුට්‍රොස් කියලා කියන්නේ දෙවනි කියලා කියන එක. දෙවනි කියලා. හරි සිංහලෙන් හරියම ලියන දීප්තිය කියලා දෙවනි. නොමොස් කියලා කියන්නේ ට්‍රොනොමස් කියලා කියන්නේ විවස්ථාව. එතකොට දෙවෙනි වතාවට විවස්ථාව දීපු පොත තමයි ඒ ඩියුට්‍රොනොමි කියලා කියන්නේ නැත්නම් ඩියුටොනොමස් කියලා කියන්නේ. දීප්ත කතාව. ඉතින් මෝසස් මොකද කරන්නේ? ඒ වෙනකොට අවුරුදු 20 මේ අවුරුදු 40 තුළදී ලැබිච්ච දරුවන් ඒ ඉස්රායල් සෙනඟට ලැබිච්ච දරුවන්ගේ young age youth ලා ටික තමයි හිටියේ. අවුරුදු 20ක් වෙච්ච කට්ටිය. ඉතින් යාට ඔක්කොමලා මැරිලා දෙන්නේ කැරෙන්න. කවුද? කාලිබු යෝෂුවයි ආරෙන්න අනිත් ඔක්කොමලා කාන්තාරදී මැරිලා ගියේ. ඇයි? දෙවියන් වහන්සේගේ හස්කම් විශ්වාස කරේ නෑ. ඒක වෙලාවට කරද්දී එතන ස්තුති කරනවා. ඊළඟට ආපහු මොකක් හරි යනකොට කොඳුරනවා දෙවියන් වහන්සේට දොස් කියනවා, මෝසස්ට දොස් කියනවා. ඒ නිසා ඔක්කොමලා කාන්තාරදීම නැති වෙලා ගිහිල්ලා. දැන් මෝසස් ඩිපාර්ට්මන්ට් යන්න කලින් මෝසස්ට ඕන වුණා මේගොල්ලන්ට
මේ දෙවියන් වහන්සේගේ විවස්ථාව සහ දෙවියන් වහන්සේ කලේ මොනවාද? දෙවියන් වහන්සේ ගැනයි දෙවියන් වහන්සේ දීපු විවස්ථාවයි දෙවියන් වහන්සේගේ පොරොන්දු. ඒ කියන්නේ උදේශනා දෙවියන් වහන්සේ ගැනයි දෙවියන් වහන්සේගේ කවනන්ට් එක. සගීවිසම සහ පොරොන්දු තුනක් තුනකට කඩලා ඕ දේශනා තුනකින් ඒගොල්ලන්ට ඒ ටික ටක් ගාලා කියනවා මොකද දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ගේ තාත්තලට මේ ඊජිප්තුවේ ඉන්නේ නැද්ද මේ වගේ වහල්කම ඉන්නේ නැද්ද මේ වගේ ආස්කම් කරලා උන්වහන්සේ එළියට ගෙනල්ලා මේ වගේ ආශ්චර්යමත් දේවල් කළා යතුරු පිට රතු මොද දෙබහ කළා උන්වහන්සේ බලවත් ආස්කම් කළා කියන අපේ වහන්සේ ඒ විදිහට ගෙනාවා ඊළඟට ඔයගොල්ලොත් එක්ක කිවිසුමක් ගත්ත දෙවියන් වහන්සේ මේ සෙනගව ගෙනාවේ එයා දෙවියන් වහන්සේත් එක්ක සහභාගීකම් පවත්වන්න සම්බන්ධකම් පවත්වන්න ඒ නිසා කවදාකවත් අමතක කරන්න එපා කියලා කියනවා එතකොට දීප්ත කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ අපි බැලුවොත් එimhe බලනවා ෂමා ඊශ්‍රායල් කියලා අදටත් ඒගොල්ලෝ යාඥා කරනවා දවස පටන් ගත්තී ඒ යාඥාව පටන් ගන්න දවස අවසන් කරද්දී මේ අවසන් කරන්නේ යාඥාව. ඒ කියන්නේ දේව ස්වාමීන් වහන්සේ එකම දෙවියන් වහන්සේ කියලා ඊශ්‍රායලනේ අසාපන්න දේව ස්වාමීන් වහන්සේ උන්වහන්සේ එකම දෙවියන් වහන්සේ කියලා ෂමා ඊශ්‍රායල් අඩෝනායි එලෝහිනෝ අඩෝනායි ඉහාට කියලා හිබ්‍රු භාෂාවෙන් ඒගොල්ලෝ ඒ යාඥාව කරන උදේට සහ හවස රාත්‍රියේ නිින්දට යන්න කලිමුත් කරනවා. ඒක හරි විශේෂයි ඊශ්‍රායල් වල ෂමා. ඉතින් ඒ ඔක්කොම දෙවියන් වහන්සේගේ දේවල් කියලා ඊට පස්සේ ඊළඟට මෝසස් කියනවා කානාන් දේශයේ දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ට පොරොන්දු වෙච්ච පොරොන්දු මොනවාද? ඒක ඔයගොල්ලන්ට තම තමන්ට ගෙවල් දෙන්න යනවාද? ආශිර්වාද කරන්න යනවා තම තමන්ටම කියලා. ඒ අවුරුදු 40ක් ගෙවල් නැහැ. තැන් වල කෝඩ අරන් හදා තව මේක තැනක එක සිටි එකට යනවා. එක සිටි එකෙන් තව සිටි එකට යනවා. ඊට පස්සේ වටේ යනවා. ඉතින් කවදාකවත් ඉතින් එහෙම ඊට පස්සෙනකට මෝසස් අර දෙවියන් වහන්සේගේ කවනන්ට් එකයි උන්වහන්සේගේ පොරොන්දුවයි ඒ කට්ටියට කියලා මොකද කරන්නේ ඒගොල්ලන්ට දීලා බාර දෙනවා කාර්ද යොෂුවාට තමයි එතනින් බාර දෙන්නේ. ඉතින් මෝසස්ගේ මරණයත් එක්කම ලියලා තිබෙනවා. ඒකේ පොඩි දේවල් මොනවාද සමහර විට සමහර අය කියනවා එහෙම කොහමද මෝසස් එතනින් මැරුණා නම් මෝසස්ගේ මරණය ගැනම මෝසස් කොහමද බයිබලයේ ලියන්නේ කියලා වෙලා. ඉතින් ඒක අතරම ගත්තොත් එහෙම දැන් සාහිත්‍ය කියලා දෙයක් තිබෙනවා ඕනම භාෂාවක සාහිත්‍ය කියලා දෙයක් තියෙන නිසා බයිබල් විශාරද කියනවා බයිබල් සාහිත්‍ය කියලා එකක් තියෙනවා. ඉතින් ඒකෙදි සාමාන්‍යයෙන් අපි සාහිත්‍යයට ලියද්දී ඒක ලිව්වේ තව කෙනෙක් ලියන විදියට තමයි ඒක ලිව්වේ. මොකද දෙවියන් වහන්සේ වේලාසෙන මෙයාට කියලා තිබ්බා ඒක. ඉතින් ඒක නිසා ඔව් එතනදී තමයි අවසානයේ ලියලා කළා. ඊට පස්සේ ඒ දීපෝ කන්දේ මිටියාවතීම තමයි දෙවියන් වහන්සේ ඔව් භූමිදාන කරේ. ඉතින් භූමිදාන කළේවල දෙවියන් වහන්සේ එතනින් අවසන් වෙලා එතනින් අපිට එතනින් මොනවාද දකින්න ලැබෙනවා කාටද දෙවියන් වහන්සේ බාර දෙනවා මේ යොෂුවාට. ඒ සෙනග අරගෙන කානාන් දේශයට යන්න. ඉතින් අපි මෙතනින් බැලුවොත් එහෙම ඔබ දකිනවා ඉතිහාසයේ ඇටියට ඒ සිද්ධ වෙච්ච සිදුවීම් සහ පියවරුන්ට දෙවියන් වහන්සේ කරපු ආස්කාම් දේවල් කරනවා. ඊළඟට මූල ධර්ම ඇටියට දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ උන්වහන්සේව නමස්කාර කරන්න ආරම්භ වෙන කිසි දෙවියෙක් කෙනෙක්වත් කාවක්වත් හදාගන්න එපා යන ඒ පොරොන්දු දේශයට කවදාකවත් දෙවියන් වහන්සේ අමතක කරන්න එපා කියලා. ඉතින් දීප්ත කතාවේ දෙවෙනි වරට දෙන නීතිය සහ ඒ දසපනත ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා ඒක සම්පූර්ණ කරා. ඒ දසපනත සම්පූර්ණ කළා. ඔබගේ සමාන ඔබට පෙන්වුවා මම මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 17 ඉතල ලූක් 16 මම පෙන්වුවා ක්‍රිස්තුස් වහන්සේ ආවේ විවස්ථාව සම්පූර්ණ කරන පිණිස. එතනදී ක්‍රිස්තුස් වහන්සේව එතනදී පෙන්වුම් කරනවා. ඉතින් මේ තමයි පළවෙනි පොත් 5. ඉතින් මෝසස් විසින් ලියපු පළවෙනි පොත් 5 ඒ විවස්ථාවේ පොත්. ඉතින් ඒක අපි බැලුවා සමානේ තෝරා කියලා. මෙතනින් අවසන් කරන්න තමයි බලාපොරොත්තු. මොකද ඊළඟට අපි ගියොත් එහෙම ඉතිහාසික පොත් 12ක් තියෙනවා යොෂුවා සිට එස්තර් දක්වා. ඔබට කියව යොෂුවාගේ පොත සිට එස්තර් පොත දක්වා දැන් තමත් 7:20යි වෙලාව නිසා මම තව විනාඩි 10කින් ඉවර කරන්න අමාරුයි. යොෂුවා පොත ටිකක් වැඩිපුර විස්තර දෙනවා යොෂුවා පොතේ. ඒ නිසා අපි ඒක ඊළඟ අඟහරුවාදට බලන්න තියාගමු. දෙවියන් වහන්සේ බලවන්තයි. මම විශ්වාස කරනවා අද ඔබට යමක් දෙවියන් වහන්සේ තුළින් ලැබුණා කියලා. ආමෙන්. පාස්ටර් අපිට ආමෙන්. කිව්වා වගේ මේ වෙලාව අපි අතලම දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබ යොමු කළා කරනවා. අපේක ගොඩක් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒ වෙනුවට තව part time එකක් කරේ නැත්නම් මුදල් උපයන්න ක්‍රමයක් අපි බලන්න නැතුව. ඇත්තටම මේ විනාඩි කිහිපයක් ඇතුළත මම ඔබට කියන්නම් අපි දුබයි වල හිටිය අවුරුදු 20ක්
ඉතින් දුබයි වල නොයෙකුත් රස්සාවන් කීපයක් මම කරා. ඉතින් දුබයි වල ඉන්නද්දී 2013 ඉඳන් 2020 වෙනකන් නොයෙකුත් දේවල් තුලින් ගියා. ඇත්තටම කිව්වොත් එහෙම බැලුවොත් එහෙම දෙවියන් වහන්සේ ගලාති 5:22 23 කියන උන්වහන්සේගේ පළ තියෙන ඒ පළ වලින් ඉංග්‍රීසි වලින් කියනවා එක පළක් තිබෙනවා long suffering කියලා එකක්. ඉතින් මේ long suffering එක සාමාන්‍යයෙන් සේවය කරන කෙනෙකුට යම්කිසි කාලයක් දෙවියන් වහන්සේ තුළ යම්කිසි පුහුණුවක් කරනවා. ඇත්තටම ප්‍රශ්න කරදර දෙවියන් වහන්සේගෙන් එන්නේ නැහැ. කොහොමද මතක තියාගන්න කිසිම රෝගයක් දෙවියන් වහන්සේගෙන් එන්නේ නැහැ. කිසිම කරදරයක් පීඩාවක් එන්නේ නැහැ. අපි තමයි දෙවියන් වහන්සේගේ හස්තෙන් ඈත් වුණොත් නැත්නම් හරි ප්‍රොටෙක්ෂන් එකක් නැත්නම් යක්ෂයාගෙන් තමයි මේ දේවල් එන්නේ. අපිට උට යක්ෂයාට ලේසි වෙන අපිට පහර ගන්න. ඉතින් අපි ඒ ඉන්නද්දී උපරිම දේවල් දෙවියන් වහන්සේගේ දේවල් කරන්න උත්සාහ කළා මිසක් නිවාඩු වෙලාවක මුදල් අපහසුතාවයන් නිසා අමාරු නිසා වෙන රස්සාවක් කරන්න හරි පාර්ට් ටයිම් එකක් කරලා හරි මොනවා හරි ක්‍රමයකින් මුදල් හොයනවට වඩා දෙවියන් වහන්සේගේ පිටිපස්සෙන්ම ගියා අපි. දෙවියන් වහන්සේගේ වචනයම අල්ලගෙන ගියා. දෙවියන් වහන්සේගේ දේවල්ම කරගෙන ගියා. දෙවියන් වහන්සේගේ දේවල් තවසක ගලවයි වහන්සේ ගලවයි කියලා ඒ දේම කරගෙන ගියා. ඇත්තටම මුදල් පස්සේ දුවන්න අවශ්‍ය නැහැ කිව්වා වගේ. මේ කාලේ ඔබ වටිනා කාලය දෙවියන් වහන්සේට දෙනකොට දෙවියන් වහන්සේ නායකයෙක් වෙන්නේ නැහැ ඔබගේ මගේ ජීවිතේ. ඒකට රිටර්න් එක දෙවියන් වහන්සේ ස්වර්ග විපාකය ඔබට අනිවාර්යෙන්ම දෙනවා. අද ඒ දුබයි වල ඉඳන් මාවයි මගේ භාර්යාවයි දරුවෝ දෙන්නයි හිතන්න බැරි විදිහකට උන්වහන්සේ මේ රටට අපිව අරගෙන ආවා. අපිට අවුරුදු 5ක වීසා හම්බුණා. එතකොට ඒට ඔක්කොම අවශ්‍ය කරන දේවල් මේ ඉන්න ස්පොන්සර් වේදම් කරා. අපි සත්‍යයක්වත් වේදම් කරේ නැහැ. මේ එනකොට මේ රට අපි සලකන්නේ අපේ අද මම කිව්වා වගේ පොරොන්දු දේශය. මොකද මේ පොරොන්දු දේශයේ එදා දෙවියන් වහන්සේ කව කිරියෙන් පැණියෙන් උතුරන දේශය. හැම දෙයක්ම ලොකුයි. ඒකේ තියෙන මිදි පොකුරු විශාලයි. හරිම ඒකේන මිනිස්සු විශාලයි කියලා විලා කිව්වා. හැමදේම සෝදානම් කරතිබුණා. මේ මම එනකොට මේ හැමදේම සෝදානම් කරලා තිබුණා. මේ ගෙවල් ඉදන් තියලා තිබ්බා. වාහන ඉදන් පාක් කරලා තිබ්බා දෙවියන් වහන්සේ. හරි මොකද මම දෙවියන් වහන්සේ අපේ පවුලම දෙවියන් වහන්සේගේ පස්සේ ගියේ. දෙවියන් වහන්සේගේ පස්සේ ගියා මුදල් පස්සේ නෙවෙයි අපි ගියේ. තනතුරු පස්සේ ගියේ නෑ. ලොකු දේවල් පස්සේ ගියේ නෑ. ඔබ ඒ යන දෙවියන් වහන්සේ මේ හැමදේම සෝදානම් කරලා තිබ්බා. ඇත්තටම හිතා ගන්න බැරි විදිහට පුදුම විදිහට. කාට මේ පැන්ඩමික් එකේ උඩටම යන කාලේ නෙවෙයි. උඩටම රටද ලෝකයේද උඩ ෆුල් සරුවට යන කාලේ නෙවෙයි. අමාරුම කාලේ මේ හිතන්න දෙවියන් වහන්සේගේ දරුවන්ට මේ වගේ හිතන්න බැරි විදිහට ආශිර්වාද කරන තනන් වාස්සේ. ඔක්කොම දේවල් ඊපෙරදා iPhone 12 එක රිලීස් වුණා. ලොක්කා කියලා කෙලිම iPhone 12 Pro Max එකක් මේකේ තියෙන උපරිම එක දේ අරන් ඇවිල්ලා මට දුන්නා ආශිර්වාද මෙන්න ගන්න කියලා දුන්නා. ඉතින් කොහොම කියන්නේ දෙවියන් වහන්සේ මේ තරම් විශාලයි. මේ තරම් විශාලයි. අපි තමයි උන්වහන්සේව පටු කරගෙන